අපි ගණන් කීපයක් හදන්න තමයි යන්නේ. ඉතින් මේ මුලින්ම හදන ගණන් කීපය ඔයාලගේ ටියුට් එකේ නැති ගණන් කීපයක්. ඉතින් ඔයාලා සුළු වෙලාවක් අරගෙන ඔය තියෙන ගාන දැන් හදන්න යන ගානත් මේ Q අකුරක් එක තියෙන ගණන් කීපයක් හදනවා. Q1, Q2, Q3 කියලා. ඒ ගණන් ඔයාලගේ ටියුට් එකේ නැහැ. ඉතින් දැන් ඔයාලා කරන්න ඕන මේ වීඩියෝ එක බලන්න කලින් මේ ගාන ඔය වීඩියෝ එකෙන් බලාගෙන ඔයාලගේ නෝට් එකේ ලියාගෙන ඉන්න. ඊට පස්සේ මේක හදන හැටි බලන්න. එතකොට ඉස්සෙල්ලා මේ ගාන අපි පොඩ්ඩක් කියවගමු. 0.5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් තන්තුවකට ගැට ගසා 1 මීටර් අරයක් සහිත තිරස් වෘත්තයක් ඔස්සේ විනාඩියට වට 300ක ඒකාකාර කෝණික ප්‍රවේගයකින් යුතුව කරකවනු ලැබේ. ස්කන්ධයේ වේගය, කේන්ද්‍ර අபிසාරී ත්වරණය, කේන්ද්‍ර අபிසාරී බලය, ආතතිය වගේ කීපයක් අහනවා. එතකොට අපි පොඩ්ඩක් මෙතන මේ රූපය ඇඳගමුකෝ. වස්තුවක් තියෙනවා. ඔන්න වස්තුව. එයාගේ ස්කන්ධය දීලා තියෙනවා ගාන කිලෝග්‍රෑම් 0.5 කිලෝග්‍රෑම්. ඊට පස්සේ යාගේ තන්තුවක ගැට ගහලා කරකවන්න. ඒතර මම අඳින්නම් ඔන්න තන්තුව. තන්තුව දිගයිලු මීටර 1. එතකොට මෙයාලා කියනවා එයා කැරකෙන වේගේ දැන් මේක මේ කැරකෙන වේගෙ දීලා තියෙනවා. ඒක අර ඔමේගා කෝණික ප්‍රවේගය කියන ආකාරයම තමයි. ඉතින් විනාඩියට වට 300ක්. අපි ඔක ලියන්නේ සංකේතයෙන් 300යි rpm rounds per minute නැත්නම් revolutions per minute කියලා කියනවා. එතකොට දැන් ඉස්සලාම විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා මේ rpm 300 කියන එක. ඕක SI එකකේ නෙවෙයි ළමයි. ඉතින් අපි ඉස්සලාම මේ rpm අගය SI ඒකකයට හරව ගන්න ඕන. තේරුණාද? rpm 300 SI ඒකක වලින් කීයද? ඒ කියන්නේ තත්පරයට රේඩියන් කියන ඒකකයට මේ rpm එක හරව ගන්නවා. ඉතින් ඒකත් පොඩි තියරි එකක්. ඒකත් මේ ගානෙන්ම මම කියලා දෙනවා. හිතන්න අපි මෙතනට පාවිච්චි කරන්න ළමයි මෙන්න මේ සමීකරණය. අපි දන්නවා ඔමේගා සමානයි 2πf කියලා සමීකරණය. ඔමේගා සමානයි 2πf කියලා සමීකරණය. එතකොට අන්න දාන්න යන්නේ 2π f කියන්නේ ළමයි සංඛ්‍යාතය. සංඛ්‍යාතය කියන්නේ තත්පරයට වට කියන එකනේ. සංඛ්‍යාතයෙන් කියන්නේ තත්පරයට වට. හැබැයි දැන් අපිට දීලා තියෙන්නේ මිනිත්තුවට වට. මේ මිනිත්තුවට වට ගන්න දන්නවනම් rpm වගේ කියන්නේ ඒකනේ. ඒක 60න් බෙදුවම එනවා නේද තත්පරයට වටගේ. වට ගන්න. මිනිත්තුවට වට ගන්න 60න් බෙදුවම තත්පරයට වට ගන්න එනවා. ඒකට අපි එනවා 300 බෙදීම 60ක් සංඛ්‍යාතය ලැබෙනවා. ඒක මෙතනට දාන්න. ඉතින් ඕක අපි ඔන්න ඔය විදිහට මතක තියාගන්නවා. එතකොට ඔක මතක තියාගන්න මෙන්න මෙහෙම. දැන් 300 නේ. දැන් 300 තියෙනවා. මම 2.5 කියන එක එහා පැත්තට ගන්නවා. එතකොට 2.5 බෙදීම 60 නේ. එතකොට rpm අගය 2.5 ගෙන් වැඩි කරලා 60න් බෙදුවොත් ඔමේගා ලැබෙනවා තත්පරයට රේඩියන් කියන එකකින්. එතකොට අපි ආදේශ කරමු 300යි 2යි ළමයි මේ ගානේ මං ගන්නවා 5 කියන එක 3යි කියලා හන්දේ. ඇත්තමගේ 3.14 සුළු කරද්දි කරදරයිනේ. ඒකෙන් මම 5 කියන එක 3යි කියලා අරගන්නම්. බෙදීම 60. ඔන්න ඕක සුළු කරාම අපිට කෝණික ප්‍රවේගය 30යි කියලා ලැබෙනවා. SI ඒකකයෙන්. තේරුණාද? ඒකට දෙනවා 30යි රේඩියන් තත්පරයට කියලා. ඒතකොට ළමයි ගානේ
ගාන හදන්න පටන් ගන්න කලින් මේ RPM එක තප්පරයට රේඩියන් කරගෙන ඉන්න ඕන. ඉතින් ඔය කරන විදිහ වැදගත්. මේක ඔයාලා විශේෂයෙන් ලියලා තරු ලකුණුකුත් දාලා තියාගන්න. මොකද්ද මතක තියාගන්න ඕන? RPM තප්පරයට රේඩියන් කරන්න 2.5 ගෙන් වැඩි කරලා 60න් බෙදනවා කියලා මතක තියාගත්තම හරි. හරි. දැන් ගානේ එකින් එක යමු. පළවෙනි කොටසේ අහනවා වේගය. එතකොට වේගය හොයන්න මොකද්ද කරන්නේ? පළවෙනි කොටසේ අහනවා වේගය. වේගය අපි දාන්නේ v නේ. ස්පර්ශීය ප්‍රවේගය. ඒක තමයි වේගය කියලා අහන්නේ. ඉතින් v හොයන්න අපිට දාන්න පුළුවන් v සමානයි r ඔමේගා කියන සමීකරණය. r කියන්නේ අරය. අරය දීලා තියෙනවා ගානේ 1යි. ඔමේගා දැන් හොයාගත්තා 30යි. එහෙනම් ඔමේගාට දානවා 30. එතකොට අපිට ලැබෙනවා 30යි ස්පර්ශීය වේගයේ ඒකකය ms ඍණ 1යි. ඔන්න ගානේ පළවෙනි කොටස හරියි. ඊට පස්සේ අපි යන් ගානේ දෙවෙනි කොටසට. දෙවෙනි කොටසේ අහනවා කේන්ද්‍රාභිසාරී ත්වරණය. කේන්ද්‍රාභිසාරී ත්වරණය කියන්නේ AR නේද? මේකනේ සංකේතය. ඔයාලට මතක නැත්නම් නෝට් එක බලන්න කේන්ද්‍රාභිසාරී ත්වරණයට සමීකරණ තුනක් තිබ්බා. ඒකෙන් කැමති එකක් දාන්න පුළුවන්. මම දාන්නම් AR සමානයි v වර්ගයට r කියන සමීකරණය. දැන් v දන්නවා කීයද? උඩ හොයාගත්ත 30යි. r කීයද? මීටර් 1යි. එතකොට කේන්ද්‍රාභිසාරී ත්වරණය දෙනවා 900යි කියලා. ඔන්න ළමයි කේන්ද්‍රාභිසාරී ත්වරණයත් හොයාගෙන ඉවරයි. අපි දැන් ඊළඟ කොටසට යන් තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ අහන්නේ කේන්ද්‍රාභිසාරී බලය. කේන්ද්‍රාභිසාරී බලය ඒ කියන්නේ අපි සංකේතයෙන් එක හඳුන්වන්නේ මොකද්ද? FR. කේන්ද්‍රාභිසාරී බලය දෙනවා ළමයි කේන්ද්‍රාභිසාරී ත්වරණය ස්කන්ධයෙන් ගුණ කරා. අයි F සමානයි MA නේ. ස්කන්ධයේ ත්වරණයෙන් ගුණිත M බලය දෙනවා. එහෙනම් ස්කන්ධයේ දීලා තියෙනවා ගානේ කිලෝග්‍රෑම් 0.5යි M ට දාන්න පුළුවන් 0.5. කේන්ද්‍රාභිසාරී ත්වරණය මෙන්න මෙතන හොයාගත්තා 900. එතකොට 450යි නිව්ටන් කියලා එනවා කේන්ද්‍රාභිසාරී බලය. අන්න කේන්ද්‍රාභිසාරී බලයත් හරි. අපෙන් ඊළඟට අහන එක තන්තුවේ ආතතිය සොයන්න. ඉස්සෙල්ලා අපි ආතතිය මේ රූපේ ලකුණු කරගමු. ඉතින් ඔහොම කරගෙද්දි මේ තන්තුවේ තියෙනවා ඔන්න ඔක තමයි T ආතතිය. දැන් ආතතිය හොයන්න අපිට කරන්න තියෙන්නේ එතනම කරන්න දෙයක් නැහැ. අපි දන්නවා කේන්ද්‍රයේ දෙසට තියෙන සංප්‍රයුක්ත බලය තමයි කේන්ද්‍රාභිසාරී බලය කියලා කියන්නේ. එතකොට මේ වස්තුවේ කේන්ද්‍රයේ දෙසට තියෙන සංප්‍රයුක්තය මොකද්ද? ආතතිය. ඒක සමාන වෙන්න ඕන කේන්ද්‍රාභිසාරී බලයට. බලන්න අර අපේ නෝට් එකේ අපි ඔක වෙනම ලියලා කොටු කරගත්තා. කේන්ද්‍රයේ දෙසට තියෙන සංප්‍රයුක්ත බලය කේන්ද්‍රාභිසාරී බලයට සමානයි. ඒ කියන්නේ ආතතිය සමාන වෙනවා Fr කියන්නේ නිව්ටන් 450ට. එතකොට ළමයි ඔන්න අපි පළවෙනි ගාන හැදුවා. ඉතින් ඔයාලා මේ ගාන මේක විතරක් නෙමෙයි මෙතනින් පස්සේ අතන සියලුම ගණන් ටික ඔයාලගේ නෝට් එකට එකතු කරගන්න ඕන. හොඳයි අපි දෙවෙනි ගානට යමු. කියවගමු බලන්න ඉස්සෙල්ලා දෙවෙනි ගාන. මොකද්ද කියන්නේ? 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් තන්තුවකට ගැටගසා 0.5 මීටර වන සිරස් වෘත්තයක් ඔස්සේ තත්පරයට මීටර් 5 නියත වේගයකින් යුතුව කරකවනු ලැබේ. තන්තුවේ ආතතියේ උපරිම හා අවම අගයන් සොයන්න. එතකොට යාලා කියන්නේ තන්තුවකට වස්තුවක් ගැට ගහලා
එතකොට මේ වස්තුවේ ස්කන්ධය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 5යි කියලා. කිලෝ 5යි. ඊට පස්සේ මෙයාට දෙනවලු වේගයක් කොච්චරක වේගයක්ද? 5යි ms ඍණ එකක වේගයක්. වේගයක් දෙනවා. එතකොට ළමයි මේ අවස්ථාවේදී තමයි මේක උපරිම ආතතියක් තියෙන්නේ. එතකොට මෙතන තියෙන ආතතිය මන් T max කියලා ගන්නවා. ඒ වගේම අපි දන්න එතකොට මෙයා මත පහළට බරක් ක්‍රියා කරනවා. ඒ බර කීයද? කිලෝග්‍රෑම් 5යි නම් නිව්ටන් 50ක බරක් තියෙනවා. ඒ වගේම අපිට තව தත්ත්වයක් දෙනවා. මේකේ අරය වෘත්තයේ චලිතයේ මීටර 0.5යි. මම ඔන්න ඔය අවස්ථාව කැපිටල් A අවස්ථාව කියලා ගන්නවා. ඔන්න ඔය අවස්ථාවට මම F සමානයි ma දාන්නම් කේන්ද්‍රයේ දෙසට. මේක තමයි කේන්ද්‍රය. එතකොට මම ලියනවා මෙහෙම. A ට කේන්ද්‍රයේ දෙසට F සමානයි ma යොදමු. ඉතින් අපි ලියනවා අකුරෙන් ලියන්න. කේන්ද්‍රය දෙසට මොකද්ද? F සමානයි ma තමයි දාන්නේ. හරි දැන් බලමු දාලා. මොකද්ද කේන්ද්‍රයේ දෙසට තියෙන බලය? කේන්ද්‍රයේ දෙසට T max තියෙනවා. හැබැයි ළමයි ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට නිව්ටන් 50ක් තියෙනවානේ. එහෙනම් කේන්ද්‍රයේ දෙස තියෙන සම්ප්‍රයුක්තය මොකද්ද? T max ඍණ 50යි. සමානයි ස්කන්ධය කිලෝ 5යි. ත්වරණයට දාන්න ඕන කේන්ද්‍රාභිසාරී ත්වරණය. කේන්ද්‍රාභිසාරී ත්වරණයේ සමීකරණය අපි දන්නවා v වර්ගයට r කියලා එකක් තියෙනවා. ඒක දාන්න. v වර්ගයට r. දැන් ඔකට අපි ආදේශ කරගමු T max ඍණ 50 සමානයි 5 වාරයක් වේගය කීයද? එකක් දීලා තියෙනවා 5යි. කියන්නේ 5 වර්ගයේ බෙදීම r කියන්නේ 0.5යි. ඒක ලෝක ළමයි සුළු කරලා ගත්තම ඔයාලා සුළු කරගන්න T max ට එනවා නිව්ටන් 300ක්. ඕක තමයි ළමයි ওই තන්තුවට ඇති වෙන උපරිම ආතතිය. ඒතර උපරිම ආතතිය ඔය අවස්ථාවේ ඇති වෙනවා. අවම ආතතිය ඇති වෙන්න ළමයි වෙන වස්තු වෙන්න මේ පිහිටීමේ තියෙති. ඔන්න ඔය හරියන්නේ නැති තමයි අවම ආතතිය ඇති වෙන්නේ. ඒතකොට මෙයාගේ වේගය අපි දන්නා වේගය නියතයි කියලා කියනවා. හොඳේ. නේද? 5යි ms ශ්‍රේණික නියත වේගය. ඒතකොට වේගය වෙනස් වෙන්නේ නැහැ. වේගය පහම තමයි. ගානි කියනවා ඒක. ඊට පස්සේ අරය 0.5යි. ස්කන්ධය කිලෝ 5යි. බල ටිකත් ලකුණු කරගමු. දැන් මෙයාගේ ආතතිය මේ තන්තුවේ තියෙනවා පහළට. ඒක අවමයි. ඒක T min කියලා ගමු. ඒ වගේම මෙයාගේ බර ඒකත් පහළට තියෙනවා. බර කීයද? ස්කන්ධය කිලෝ 5යි නම් බර නිව්ටන් 50යි. දැන් මෙයාට ඔය අවස්ථාව මම B අවස්ථාව කියලා ගන්නවා. B අවස්ථාවටත් කේන්ද්‍රයේ දෙසට F සමානයි මේ දාන්න. කේන්ද්‍රය දෙසට F සමානයි මේ දාන්න. දැන් දාමු බලන්න. කේන්ද්‍රයේ දෙසට F ට ගන්න පුළුවන් මේ කේන්ද්‍රයේ දෙසට තමයි නිව්ටන් 50යි T මිනුයි දෙන්නම තියෙන්නේ කේන්ද්‍රයේ දෙසට. එහෙනම් කේන්ද්‍රයේ දෙසට තියෙන බලය මොකද්ද? T min ධන 50 ස්කන්ධය 5යි ත්වරණයට දාන්නේ කේන්ද්‍රාභිසාරී ත්වරණයේ සමීකරණය v වර්ගයට r. එතන T min ධන 50 සමානයි 5 වාරයක් වේගය කීයද? 5යි. කියන්නේ එතකොට 5 වර්ගයට r වෙනවා 0.5. ඕක ළමයි සුළු කරාම අපිට T min කියන එකට උත්තරයක් එනවා. නිව්ටන් 200ක් අපිට ලැබෙනවා. ඕක තමයි
අපිට ලැබෙන අවමාත්‍යය. ඉතින් ඔයගොල්ලෝ ඕන තැනකට දාලා බලන්න උපරිමය ලැබෙන්නේ මෙතනදී අවමාත්‍යය ලැබෙන්නේ මෙතනදී. එතකොට මේකේ වස්තුව මේක වටේ මෙහෙම චලිත වෙද්දී ආතතිය නිව්ටන් 300යි 200 අතර තමයි වෙනස් වෙන්නේ. මෙතනදී නිව්ටන් 300ක් තිබ්බට ටික අඩු වෙලා මෙතනට එද්දී ආතතිය නිව්ටන් 200ක් වෙනවා. ආපහු මෙහෙන් එද්දී එන්න වැඩි වෙලා නිව්ටන් 300ක් ආපහු මෙතනදී තියෙනවා. එතකොට ඔය විදිහට අපිට ගාන හදා ගන්න පුළුවන්. හොඳයි ළමයි. තුන්වෙනි ගාන. කියවගම් බලන්න. තන්තුවක එක් කෙලවරක් ඕ අචල ලක්ෂයකටද. එතකොට කියන ගාම මම රූපේ සම්පූර්ණ කරගන්නම්. මේක තමයි ඔය කියන ඕල අචල ලක්ෂය. මේක තමයි ඕ. අනෙක් කෙලවර 0.4 කිලෝග්‍රෑම් ස්කන්ධයකට. මෙන්න මෙතන සම්බන්ධ කරලා තියෙනවා. 0.4 කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් ස්කන්ධයකටද සම්බන්ධ කොට ඇත. ස්කන්ධයේ 4 ms ඍණයක නියත වේගයකින් අරය 1.6 මීටර වන තිරස් වෘත්තයක ගමන් ගන්නාසේ තන්තුව තිරසට ආනත කර ඕවට කරකවනු ලැබේ. ඇත්තටම මේ අර අපි උදාහරණ වල කතා කරපු හේතු අවලම්බය කියන උදාහරණය තමයි මේ දීලා තියෙන්නේ. තේන තන්තුවක වස්තුවක් ගැට ගහලා කෙලින් එළුවොත් ඒක මෙහෙම සිරස්සේ එල්ලිලා තියෙනවානේ වස්තුව. අපි කරන්නේ මේක පැත්තකට ඇදලා එයාට වෘත්ත චලිතයක් දෙනවා. එතකොට එයා මෙන්න මේ වගේ වෘත්ත චලිතයක ගමන් කරන්න ගන්නවා. එතකොට එයා යන වේගය ගානේ කියනවා 4 ms ඍණ එකක වේගයකින් යනවා. එයාගේ අරේ දීලා තියෙනවා 1.6 මීටර. කියන්නේ මෙන්න මේ තිරස් දුර. මේ දුර 1.6 මීටර. දැන් යාලා අහන්නේ තන්තුව තිරස සමග සාධන කෝණය. කෝණයත් අපි මේකේ ලකුණු කරොත් මෙන්න මේ කෝණය තමයි අහන්නේ. මම කෝණේ θ කියලා ගන්නම්. එතකොට ওই θ අපි හොයන්න ඕන. ඒක තමයි අපි මුලින්ම අහන්නේ. ඉතින් ඉස්සෙල්ලා මෙයාගේ බල ටික ලකුණු කරගත්තොත් අපි දන්නවා තන්තුව දිගේ තියෙන ආතතියක් ඒක T කියලා ගමු. ඒ වගේම මේ වස්තුවේ බර පහළට තියෙනවා. ඒක නිව්ටන් කිලෝ 0.4යිනේ. එහෙනම් නිව්ටන් නම් 4ක් කියලා. ඔන්න බරත් හරි. හොඳයි. දැන් ආතතිය හොයන්න කියනවා. ආනතිය හොයන්න කියනවා කෝණය. ආවර්ත කාලය හොයන්න කියනවා කෝණික ප්‍රවේගය කියලා ගොඩාක් දේවල් ටිකක් හොයන්න කියනවා. එහෙනම් අපි කොහෙන් හරි එක තැනකින් අපි ඔක පටන් ගමු. මම ඉස්සෙල්ලාම මෙහෙම දෙයක් කරනවා. කේන්ද්‍රයේ දෙසට f සමාන m මේ දාමු. දැන් මෙයාගේ කේන්ද්‍රය තියෙන මෙන්න මේ ලක්ෂයනේ. මේක තමයි කේන්ද්‍රය. ඕක තමයි ඒ වෘත්ත චලිතයේ කේන්ද්‍රය ගන්න ඕන. මේක නෙවෙයි කේන්ද්‍රය මෙතන. එහෙනම් අපි ඉස්සෙල්ලාම කේන්ද්‍රයේ දෙසට f සමාන m මේ දාමු. केंद्र दिशට f සමාන m. දැන් එතකොට මේකේ කේන්ද්‍රයේ දිශට තියෙන බලය මොකක්ද? මේ වස්තුව මත ක්‍රියා කරන බල වලින් කේන්ද්‍රයේ දිශට තියෙන බලය. එතකොට නිව්ටන් 4 තියෙන්නේ පහළට ඒක එන්නේ නැහැ. හැබැයි මේ t ගේ විභේදනයක් තියෙනවා කේන්ද්‍රයේ දිශට. t cos θ නේ. කේන්ද්‍රයේ දෙසට තියෙන බලය. එහෙනම් f ට ලියන්න පුළුවන් t cos θ සමානයි ස්කන්ධයේ වාරයක් ඒට දාන්න කේන්ද්‍ර අபிසාරී ත්වරණයේ සමීකරණය v වර්ගයට r. පස්සේ අපි ආදේශ කරමු. දැන් වේගය දන්නවා, අරය දන්නවා, ස්කන්ධය දන්නවා. ඒ වුණාට මම මේක පස්සේ ආදේශ කරන්න මේක අංකෙක කියලා තියාගන්න. ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවා මේ වගේ එක ඉහළට බල පහළට බල වලට සමාන කරන්න පුළුවන්. මොකක්ද මේ වස්තුව මත ඉහළට තියෙන බලය? t sin θ නේ. t කෝණීය උතර නම් sin නේ. එහෙනම් ඉහළට තියෙනවා t sin θ.
පහළට මොකක්ද තියෙන්නේ? නිව්ටන් 4 තියෙනවා. මම ඒ කියන්නේ බර. මම ඒක mg කියලා ගන්නවා. හරි. දැන් ඕනනම් දෙක බෙදුම එකෙන්. දෙක බෙදුවොත් එකෙන් දෙක කියන්නේ t sin theta. එක කියන්නේ t cos theta. දකුණු පැත්ත ගත්තොත් mg බෙදීම m v වර්ගයේ බෙදීම r. m ට m කැපෙනවා. t ට t කැපෙනවා. sin theta බෙදීම cos theta කියන්නේ tan theta. tan theta සමානයි g මේ r එක උඩට එනවා gr යට v වර්ග. එතකොට g කියන්නේ 10යි. r කියන්නේ 1.6යි. v කියන්නේ 4යි. 4 වර්ග. ඒතර අපිට උත්තරේ එනවා ළමයි tan theta සමාන 1යි කියලා. අපි දන්නවා tan 45 තමයි 1 වෙන්නේ. කියන්නේ theta කියන්නේ අංශක 40. 5යි කියලා අපිට ඔන්න කෝණය ආවා. ඒතර ඔන්න ගානෙන් කොටසක් ඉවරයි. හරි. එතකොට කෝණය හොයලා ඉවරයි. ඊළඟට ගාන කියනවා තන්තියේ ආතතිය හොයන්න කියලා. ඉතින් මේ තීටට ආපු අගය මේ සමීකරණ දෙකෙන් ඕන එකට ආදේශ කරලා ආතතිය හොයන්න පුළුවන්. මම එහෙනම් දැන් දෙකට ආදේශ කරනවා. දෙවෙනි සමීකරණයට ආදේශ කරමු. එතකොට t sin theta t sin theta කියන්නේ දැන් කීයද හොයාගන්න තියෙන්නේ? 45 සමානයි කීයද? mg. m කියන්නේ ඒතර mg කියන්නේ බරනේ. ඒ කියන්නේ නිව්ටන් 4යි. එතකොට t sin 45 කියන්නේ එකයට මූල 2යි සමානයි 4යි. එතන අපිට t එනවා 4යි මූල 2යි නිව්ටන් කියලා. ඔන්න තවත් ආතතියක් හොයාගත්තා. මෙතන ආතතිය මම t කියලා ගත්තේ. ඊළඟට කියනවා කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය හරි ලේසි හොයන්න. අපිට කෙලින්ම v සමාන r ඔමේගා කියලා එකක් තියෙනවා නේද? ඔක දාන්න. වේගය 4යි. අර ගානේ දීලා දෙන 1.6යි. ඔමේගා තමයි යහන්නේ. ඉතින් ළමයි ඕක සුළු කරගත්තොත් අපිට ඔමේගාට එනවා 2.5යි තත්පරයට රේඩියන් ඔන්න ඔමේගාත් හරි. ඊළඟට අපිට හොයන්න වෙනවා ආවර්ත කාලය. ආවර්ත කාලය හොයන්න පුළුවන් ඔමේගා සමානයි 2යි බෙදීම t කියන්නේ. දැන් මෙතන 5 වෙනුවට අපිට 3 දාමු සුළු කරගන්න ලේසියින්ද විභාගෙදී නම් මේ 5 සමානයි 3 කියලා දුන්නොත් විතරයි දාන්නේ. අපි ඉතින් මෙතන දාලා හදමු ඒකට. ඉක්මන්නේ නැත්නම් 3.14 දාගත්තොත් වෙලා යනවා. ඔමේගා දන්නවා 2.5යි. 2යි දන්නවා දැන් 3යි කියලා ගන්න කිව්වනේ. t කියන්නේ ආවර්ත කාලය. දැන් පටල ගන්න එපා. මේ මෙතන t කිව්වේ ආතතිය. මෙතන t කියන්නේ ආවර්ත කාලය. ඕක සුළු කරාම ළමයි ආවර්ත කාලයට අපිට ලැබෙනවා 2.4ක් තත්පර. ඉතින් අපි ආවර්ත කාලයත් හෙව්වා. ඉතින් ළමයි ඔය ගාන කොහොම තමයි හදන්නේ ඔයගොල්ලෝක ලියා ගන්න පැහැදිලිව. අපේ හතරවෙනි උදාහරණය ඉස්සලා ගාන කියවගෙන ඉමු. දිග මීටර් 0.4ක් වන සැහැල්ලු අවිතන්නේ තන්තුවක එක් කෙළවරක් අචල ලක්ෂයකටද අනෙක් කෙළවර 0.5 කිලෝග්‍රෑම් ස්කන්ධයකටද සම්බන්ධ කර ඇත. තන්තුව ඇදී පවත්නා තිරස් පිහිටීමක සිට ස්කන්ධයේ මුදාහැරිය ලැබුවහොත් තන්තුව සිරස් වූ විට ස්කන්ධයේ චාලක ශක්තිය ප්‍රවේගය කියන අවිසාර විතරණය තන්තුවේ ගොඩක් දේවල් හොයන්න කියනවා. ඉස්සෙල්ලා අපි ඔකට රූපයක් ඇඳගමු ළමයි.
එයාලා කියන්නේ තන්තුවක් ගැට ගහලා ඒක තන්තුව තිරස්ස තියෙන විදිහට ඔහොම තියලා තියෙනවා. මෙන්න මෙතන ස්කන්ධයක් ගැට ගහලා තියෙනවා. එතකොට අපිට දත්ත දෙනවා තන්තුවේ දිග දීලා තියෙනවා 0.4 මීටර. ඊට පස්සේ මෙයාගේ ස්කන්ධය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 0.5යි. ඔය ටික තමයි දීලා තියෙන්නේ. ඒතර මේ අවස්ථාව මම කැපිටල් A අවස්ථාව කියලා ගන්නම්. හරි. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා මෙතන අල්ලගෙන ඉඳලා අතාරිනවා. අතාරිය ගමන් මොකද වෙන්නේ? මෙයා එහෙම ටික ටික කොහොම පහළට වැටෙනවනේ. මම ගන්න මෙන්න මේ අවස්ථාවට එනවා කියලා. යා මේ සිරස් අවස්ථාවට එන එක තමයි ගන්න කියන්නේ. ඒතර ඔන්න වගේ පතයක ඔස්සේ පහළට ආවනේ යා. ඒතර මෙන්න මෙතනට එද්දී යාට ලොකු වේගයක් තියෙනවා. එන්න වේගෙ වැඩි වෙනවා. එතකොට මෙතනදී මම ගන්නවා මෙයාට තියෙන වේගය අපි දන්න 1v කියලා ගන්නවා. අපි තන්තුවේ දිග නැත්නම් අරය මීටර 0.4යි බල ගත්තොත් තන්තුවට ආතතියක් තියෙන එක t කියලා ගමු. පහළට බරක් තියෙනවා ඒක ස්කන්ධය කිලෝ 0.5යි නම් නිව්ටන් 5යිනේ බර. ඊට පස්සේ ඔය අවස්ථාව මම ගන්නම් B අවස්ථාව කියලා. අපි B අවස්ථාව. A අවස්ථාවේ නම් B අවස්ථාව තමයි මේ පොතේ ඔස්සේ පහළට. දැන් පළවෙනියට මහනවා මෙතනදී තියෙන චාලක ශක්තිය කොපමණද? ඔක ලේසි ශක්ති සංසිතියෙන් අපි හදන එක. මම මෙන්න මේ මට්ටම ගන්නම් අපේ විභව ශුන්‍ය මට්ටම. දැන් ශක්තිය මතක තියෙන්න ඕනේ ශක්ති සංසිති එහෙම දාන විදිය. ඉතින් මම ලියනවා ශක්ති සංස්ථිතික මූලධර්මයේ දා. ශක්ති සංස්ථිතික මූලධර්මයේ. දැන් මෙතනදී තියෙන මොන ශක්තියද? මෙතනදී තියෙන චාලක ශක්තියක්ද? නෑ චාලක ශක්තියක් නෑ. මෙතන තියෙන විභව ශක්තියක්. ඉතින් ඒ වලදී තියෙන්නේ විභව ශක්තිය මම ඒක EP කියලා ගන්නවා. ඒක මෙතනටදී චාලක ශක්තිය බවට පත් වෙනවා. එතකොට මෙතන තියෙන චාලක ශක්තිය මම EK කියලා ගන්නවා. එතකොට මෙතන තියෙන විභව ශක්තිය මෙතන තියෙන චාලක ශක්තියට සමානයි. එහෙනම් මෙතන තියෙන චාලක ශක්තිය EK සමාන වෙනවා මෙතන තියෙන විභව ශක්තිය EP ලියන්න පුළුවන් විභව ශක්තියනේ mg h කියලා ලියන්න පුළුවන්. එතකොට චාලක ශක්තිය සමානයි m ට දාන්න ස්කන්ධය දන්නවා ගානේ 0.5යි g 10යි h කීයද මේ උස? මෙතනයි මෙතන අතර සිරස් උස කියන්නේ මේ උසනේ. ඒ උස 0.4. ඒතර උත්තර එනවා ජූල් 2. චාලක ශක්තියට ජූල් 2ක් කියලා එනවා. ඒක ඇත්තටම විභව ශක්තියට සමාන හින්දා ඇත්තටම අපි විභව ශක්තිය තමයි මෙතන හෙව්වේ. ඒක චාලක ශක්තියට සමාන. ඔන්න චාලක ශක්තිය හරි. ඊළඟට අපිට කියනවා දෙවෙනි කොටසේ ප්‍රවේගය හොයන්න. ඉතින් අපි දැන් චාලක ශක්තිය දන්නවා නම් චාලක ශක්තිය සමාන වෙනවා භාගය mv වර්ගයට. ආදේශ කරමු. චාලක ශක්තිය ජූල් 2යි භාගයයි ස්කන්ධය කීයද 0.5යි v වල වර්ගය. එතකොට v වර්ගය න 8ක් v කියන්නේ 8 වර්ගමූලය 2යි මූල 2යි කියලා එනවා. හොඳයි. අන්න ප්‍රවේගය හොයලත් ඉවරයි. අපි ඊළඟට ගානිතුරු කොටස් වලට යමු. තුන්වෙනියට අහනවා කේන්ද්‍ර අபிසාරී ත්වරණය. ඉතින් කේන්ද්‍ර අபிසාරී ත්වරණයට තියෙන සමීකරණයක් දාන්න. මෙහෙම එකක් තියෙනවානේ. AR සමානයි v වර්ගයට r. v කියන්නේ ඔන්න එකපාරම v වර්ගයම දන්නවනේ 8යි කියලා. එහෙනම් v වර්ගය වෙනකොට මම ලියන්න පුළුවන් 8. අරේ කීයද? 0.4යි. ඕක සුළු කරාම එනවා 20ක් කියලා.
ඔන්න කේන්ද්‍ර අபிසාරී ත්වරණය හොයාගත්තා 20යි කියලා. අන්තිමට අහනවා තන්තුවේ ආතතිය අහනවා T. ඉතින් ඕක හොයන්න නම් අපිට කේන්ද්‍රය දෙසට දාන්න වෙනවා සමානයි m. f ට දාන්නේ මොකද්ද? කේන්ද්‍රය දෙසට t තියෙනවා. දැන් මේක තමයි කේන්ද්‍රය. හොඳේ. ප්‍රතිවිරුද්ධ දිශාවට 5ක් තියෙනවා. එහෙනම් කේන්ද්‍රය දෙසට තියෙන සම්ප්‍රයුක්තය මොකද්ද? t ඍණ 5. ස්කන්ධය කිලෝග්‍රෑම් 0.5යි. කේන්ද්‍ර අபிසාරී ත්වරණය v වර්ගයට r දාලා ආයෙ හොයන්න ඕනේ. අපි උඩ හොයාගත්තේ ඉතින් කෙලින්ම 20යි කියලා ගන්න පුළුවන්. මේ කේන්ද්‍ර අபிසාරී ත්වරණය 20යි. t ඍණ 5 සමානයි 10යි. ඔන්න ආත තියෙනවා නිව්ටන් 15යි කියලා. හරි. ඔයාලා ඒ ගානත් ලියා ගන්න. හරි. පස්වෙනි උදාහරණය. පැයට කිලෝමීටර් 90. ඒක SI එක වලට හරවලා තියෙනවා 25 ms ශ්‍රේණියක කියලා. වේගයකින් ගමන් ගන්නා වාහන පැත්තකට ලිස්සා යාම වැළැක්වීම පිණිස 100 මීටර් අරයක් ඇති වංගුවක් තිරසට බෑවුම් කළ යුතු කෝණය. අර ආනත කරපු වංගුවකදී වාහනයක චලිතය කියලා උදාහරණ කරා. ඒක ආශ්‍රිතව දීපු ගැටලුවක්. ඉස්සෙල්ලා අපි රූපය අඳගමු. එතකොට ඔන්න ආනත කරපු වංගුව මම මේ පැත්තක ඇඳ ගන්නවා. අපිට මේක ඒ ආනත කළ යුතු කෝණය තමයි අහන්නේ. ඒ කෝණය මම θ කියලා ගන්නවා. ඊට පස්සේ දැන් වාහනය මම ඇඳ ගන්නවා මෙහෙම. පෙට්ටියක් විදියට ඇඳ ගන්නවා. නේ වාහනේ. එතකොට එයාගේ වේගය දීලා තියෙනවා 25 ms ශ්‍රේණියක. ඉතින් වේගය මම මේක ඕනම් පැත්තකින් ලියා ගන්න v සමානයි 25 ms ශ්‍රේණියක. දැන් අපි බර ටික ලකුණු කරගමු. බර තියෙනවා පහළට. බර දන්නවා අපි කීයද? බර දන්නේ නැහනේ. ng කියලා දාගමු. ඊට පස්සේ අභිලම්බ ප්‍රතික්‍රියාව ගානේ දීලා තියෙනවා. ගානේ අපි ලකුණු කරගන්න වෙනවා. ඒක මම r කියලා ලකුණු කරගන්නම්. r. ඒ වගේම ආනත්තල ගැටලු ගොඩක් හදලා තියෙන හින්දා ඔයාලා මෙන්න මේ කෝණයගේ දැන්ට දන්නවා මොකද්ද? මේක θ නම් මේ කෝණෙත් θ වෙනවා. ඊට පස්සේ ප්‍රතිමුඛ කෝණ වෙන හින්දා මෙන්න මේ කෝණයත් මොකද්ද? θ වෙන්න ඕනේ. මේක θ නම් මේකත් θ. ඊට අමතරව අපිට දත්ත දීලා තියෙනවා මෙයාගේ අරය නේද? එතකොට මේ වංගුවේ කේන්ද්‍රය මෙන්න මේ කොහේ හරි ඇති. මෙතන කේන්ද්‍රය කියලා ගන්නම්. එතකොට මේ අරය දීලා තියෙනවා මීටර් 100යි කියලා. දැන් අපි සමීකරණ දාමු. කොහෙන්ද පටන් ගන්නෙ? ඉස්සෙල්ලාම අපි කේන්ද්‍රය දෙසට f සමානයි m දාලා ඉමු. මම ලියනවා කේන්ද්‍රය දෙසට f සමානයි m. එතකොට මේ කේන්ද්‍රය දෙසට මෙයා මත ක්‍රියා කරන බලය මොකද්ද? මේ r ගේ විභේදනයක් තියෙනවා. මොකද්ද? r මේ θ කෝණයෙන් ඉවතරනේ විභේදනය වෙන්නේ. එහෙනම් r sin θ කියලා එකක් කේන්ද්‍රය දෙසට තියෙනවා. මේ r ගේ විභේදනයක් තියෙනවා කේන්ද්‍රය දෙසට. ඒතර f එන්නේ r ගේ කේන්ද්‍රය දෙසට තියෙන විභේදනය r sin θ. එළියට r sin θ ස්කන්ධයේ m වේගයේ v දීලා තියෙනවා. එනකට මම පස්සේ ආදේශ කරන්නම්. දැන්ට ලියලා ar වෙනුවට ලියන්න පුළුවන් v වර්ගයට r. ඔන්න අපේ පළවෙනි සමීකරණය. ඒ වගේම මේ වගේ එකක් අපිට ඉහළට බල පහළට සමාන කරන්නත් පුළුවන්. ඉහළට මොකක්ද තියෙන්නේ? r ගේ මේ θ කෝණේ දෙසට තියෙන විභේදනය තියෙනවා. එහෙනම් r cos θ තියෙනවා ඉහළට. ඉහළට තියෙන්නේ r cos θ.
පහළට මොකක්ද තියෙන්නේ? mg නේ. පහළට තියෙනවා mg. ඔක අපේ දෙවෙනි සමීකරණය. දැන් කෝණය θ තමයි හොයන්න ඕන. ලේසිම ක්‍රමය තමයි එක බෙදමු දෙකෙන්. එක දෙකෙන් බෙදමු. එතකොට r sin θ එනවා. r cos θ mv වර්ගයට r බෙදන්න ඕන mg කියන්නේ. බෙදලා. එතකොට සුළු වෙලා එනවා ලස්සනට r කැපෙනවා. m කැපෙනවා. එතකොට sin θ බෙදීම cos θ කියන්නේ tan θ සමානයි v වර්ගයට rg නේ. v කියන්නේ එතකොට 25යි. 25 වර්ගය r කියන්නේ 100යි. g කියන්නේ 10යි. එතකොට එනවා 0.6යි 2යි 5යි. ඉතින් අපි tan ඉතින් ඕන ලඝු පොතෙන් හොයන්නත් පුළුවන්. නැත්නම් θ සමානයි tan inverse 0.6යි 2යි 5 කියලා අපි ලියමු. ඔක තමයි ක්‍රමය. අපි දැන් 6 වෙනි ගාන හදමු. කාර්යයක් 15 ms ඍණයක නියත වේගයකින් යුතුව අරය 100ක් මීටර වන තිරස් වංගුවක ගමන් ගනී. ආරක්ෂා සහිත වංගුව පසු කර යාම සඳහා රෝද සහ මාර්ගය අතරේ ඝර්ෂණ සංගුණකයට තිබිය යුතු අවමගය. මේක අපි කතා කරපු අවසන් යෙදීම. තිරස් වංගුවකදී වාහනයක චරිතය කියන එකෙන් දීපු ගානක්. ඉතින් අපි ඉස්සෙල්ලාම එනම් රූපයක් ඇඳගමු. එතකොට ඔන්න පාර තිරස්. පාරේ ගමන් කරන වාහනේ ඒකේ වේගය දීලා තියෙනවා 15 ms ඍණයක. v සමානයි 15 ms ඍණයක. බල ටික ලකුණු කරගමු. බර පහළට තියෙනවා mg කියලා ගමු. ඊට පස්සේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙන උඩට ඒක ඉහළට බල පහළ සමාන කරද්දී r mg ට සමානයි කියලා අපි දන්නවා. ඊට පස්සේ අරය දීලා තියෙනවා. එයාගේ අරය කීයද? වංගුවේ අරය මීටර් 100යි. එතන මේක තමයි වංගුවේ කේන්ද්‍රය. එතකොට මතක තියාගන්න මොකද්ද මේ වගේ අවස්ථාවල කේන්ද්‍ර අபிසාරී බලය ලබා දෙන්නේ ඝර්ෂණ බලය. එතකොට ඝර්ෂණ බලය තමයි කේන්ද්‍ර අபிසාරී බලය සපයන්නේ. මේ පොළවයි රෝද දෙකයි අතර තියෙන ඝර්ෂණ සංගුණකය තමයි අහන්නේ. μ තමයි අපෙන් අහන්නේ. ඉතින් අපිට තියෙන්නේ කේන්ද්‍රයේ ලෙසට f සමානයි මේ දාන්න. ඉතින් මම ඉස්සර ලියමු. කේන්ද්‍රය දෙසට සමානයි m. දැන් කේන්ද්‍රයේ දෙස තියෙන බලය මොකද්ද? ඝර්ෂණ බලය F. ස්කන්ධය m. කේන්ද්‍ර අபிසාරී ත්වරණයට ලියන්න පුළුවන් v වර්ගයට r. දැන් ඝර්ෂණ බලයට සමීකරණයක් අපි දන්නවා F ට ලියන්න පුළුවන්. F සමාන μ r නේ. F වෙනුවට මම ලියනවා μ r. m v වර්ගයට r. එතකොට μ r අභිලම්බ ප්‍රතික්‍රියාව සමානයි බරටනේ. r වෙනුවට මම ලියනවා mg. m v වර්ගයට r. දැන් මොකද වෙන්නේ ළමයි? මේ m කැපිලා ගියාම ඝර්ෂණ සංගුණකයකට එන අපිට සමීකරණය. μ සමානයි v වර්ගයට rg. ආදේශ කරමු v කියන්නේ 15යි. ඒ කියන්නේ 15 වර්ගය. බෙදීම r කියන්නේ 100යි. g
G කියන්නේ 10යි. ඕක සුළු කරාම අපිට ඝර්ෂණ සංගුණකය ලැබෙනවා 0.225යි කියලා. ඕක තමයි ළමයි උත්තරේ. මෙතනින් පස්සේ අපි කරන්නේ අර ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙන බහුවර්ණ ගැටළු විසඳන එක. ගැටළු 10ක් පමණ අද විසඳනවා. දෙවෙනි ගානෙන් තමයි අපි පටන් ගන්න යන්නේ. ඉස්සෙල්ලා ගාන කියව ගමු. ඔයාලගේ ටියුට් එකෙත් ඕක තමයි දෙවෙනි ගාන විදියට තියෙන්නේ. ස්කන්ධය කිලෝ 20ක් වන ළමයෙක් ස්කන්ධය නොගිනිය හැකි ඔන්චිල්ලාවක සිටි. එකෙහි දිග 3 මීටර වන ලනු දෙකක් මගින් ඔන්චිල්ලාවෙහි විවර්තිත ලක්ෂ වලට සම්බන්ධ කොට ඇත. විවර්තිත කියන්නේ එල්ලලා තියෙන ලක්ෂ. එක් පැද්දීමකදී ළමයාගේ උපරිම වේගය 3ක්ලු ලනුවේ උපරිම ආතතිය. ඉතින් ඉස්සලා පොඩි රූපයක් ඇඳගෙන දත්තරිකයේ ලකුණු කරගමු. තොරොන්චිල්ලාව අපි හිතමු මේ ඔගේ අත්තක එල්ලලා තියෙනවා. එතකොට ලනු දෙක තොරොන්චිල්ලාවේ ලනු දෙකක් තියෙනවා. ඒක අපි දැනගන්න ඕනේ. එතකොට ඔන්න ඔන්චිල්ලාව මේකේ ළමෙක් ඉන්නවලු වාඩි වෙලා. ළමෙක්. ඊපස්සේ එයාලා දීලා තියෙනවා දැන් එතකොට එයා මොකද වෙන්නේ? මේක ඉස්සරහට පස්සට පැද්දෙනවා. දැන් මට ඒක හරියටම ත්‍රිමාන වඳින්න බෑ. නිකන් අපි හිතමු. ඉස්සරහට පස්සට පැද්දෙන. මේ පෑ වමට දකුණට නෙවෙයි. කොලෙන් එළියටයි කොලේ ඇතුළටයි. එතකොට එයාලා කියනවා මෙයාට තියනවලු මෙතනදී උපරිම වේගයක්. ඒ උපරිම වේගය 3 ms ශ්‍රේණියක. අපි දන්නවා වේගය උපරිම වෙන්නේ යටින්ම යද්දිනේ. පහළම අවස්ථාවේ තමයි වේගය උපරිම. ඊට පස්සේ ළමයාගේ බර දීලා තියෙන කිලෝ 20යි. මේක අර ඒ කියන්නේ 90ක දිග දීලා තියෙනවා මීටර් 3යි. දැන් බර ලකුණු කරගමු. බර පහළට තියෙනවා කිලෝ 20ක් කියන නිව්ටන් නම් 200ක්. තන්තු දෙකේ ආතති දෙක උඩට තියෙනවානේ. බර සමව බෙදිලා යනවා තන්තු දෙකට. එහෙනම් T කියලා ගමු. කියන ආත්‍රි සමානයි. සම බර නෙවෙයි. කුමරියේ තියෙන පහළට තියෙන බලය කුමරි ආත්‍රි දෙක සමාන වෙනවා. දැන් හරිම ලේසි කෙලින්ම කේන්ද්‍රය දෙසට F සමාන m දාන්න තියෙන්නේ. මම ඉස්සර ලියන්නම්. කේන්ද්‍රය දෙසට F සමානයි m. අර කේන්ද්‍රය දෙසට තියෙන බලය මොකද්ද මෙයාගේ? ඉහළට තියෙනවා 2යි t නේ. අඩු කරන්න ඕනේ එළියට තියෙන බලය නිව්ටන් 200. ස්කන්ධය m දීලා තියෙනවා කිලෝ 20යි. කේන්ද්‍ර විසාරී ත්වරණය ලියන්න පුළුවන් v වර්ගයට r කියලා. දැන් ආදේශ කරගමු. 2යි t ඍණ 200 සමානයි 20 වාරයක් වේගය 3යි. 3 වර්ගය r යත් 3යි. ඕක සුළු කරාම තමයි අපිට ආතතිය ලැබෙයි නිව්ටන් 130. ඕක තමයි අපේ පිළිතුර. හොඳයි අපි තුන්වෙනි ගාන හදමු. මුලින් මේකේ දත්තරික අපි ලියාගමු. මොකක්ද කියන්නේ AB අංශු දෙකක් RARB අරයන් දින වෘත්ත දෙක ගමන් කරනවා. ආවර්ත කාල සමානයි. ඔක තමයි වැදගත්ම එක. ඊට පස්සේ කේන්ද්‍ර අභිසාරී ත්වරණ අතර අනුපාතයක් අහන්න. ඊට මම ගන්න A වස්තුවේ පතේ මේක. B වස්තුවේ පතේ මේක. ඊට A වස්තුවට තියනවලු RA කියලා අරයක්. ඒ වස්තුව මෙන්න මේ හැරියේ කොහොම වෘත්ත චලිතයක දෙනවලු. එයාගේ ආවර්ත කාලය අපි T කියලා ගමු. ඔන්න B වස්තුව එයාගේ අරය RB.
එතකොට මෙන්න මේ හරියේදී උත්සල්තය යෙදෙනවා. එයාගේ ආවර්ත කාලය t. මොකද ගාන කියනවා ආවර්ත කාල සමානයි කියලා. එතකොට අපිට තේරෙන්න ඕන ළමයි අපිට මෙහෙම සමීකරණයක් තියෙනවා. ඔමේගා සමානයි 2π/t කියලා. එතකොට මුඛක හරි ආවර්ත කාල සමාන නම් වස්තු දෙකක ඒ දෙන්නගේ කෝණික ප්‍රවේගත් සමාන වෙන්න ඕන. මොකද 2π කියන්නේ නියතයක් හින්දා. එහෙනම් මෙයාගේ කෝණික ප්‍රවේගයම තමයි මෙයාටත් කෝණික ප්‍රවේග සමාන. දැන් අපි සමීකරණ දාන්න යන්නේ. ඉතින් අපි දන්නවා කේන්ද්‍ර අபிසාරී ත්වරණයට තියෙන සමීකරණ තුනෙන් එකක් තමයි r ඔමේගා වර්ග. දැන් අපි ඒකේ කේන්ද්‍ර අபிසාරී ත්වරණයට දාමු ওই සමීකරණය ඊට දාමු. ඒකේ කේන්ද්‍ර අபிසාරී ත්වරණය ar a කියලා මම ලියන්න. සමානයි a ගේ අරය ra කෝණික ප්‍රවේගය ඔමේගා වර්ග. අන්න පළවෙනි එක. ඔය සමීකරණය මම b ට දාන්න. b ගේ කේන්ද්‍ර අபிසාරී ත්වරණය ar b කියලා ගන්නම්. සමානයි r වෙනුවට ලියන්න පුළුවන් එයාගේ අරය rb ඔමේගා වර්ගය. ඔක අපේ දෙවෙනි සමීකරණය. දැන් 1 බෙදමු 2කින්. එතකොට ARA වම් පැත්ත ARA බෙදීම ARB සමානයි RA ඔමේගා වර්ග බෙදීම RB ඔමේගා වර්ග කියලා ලැබෙනවා. එතකොට මෙතන ඔමේගා සමාන ඉන්න මේ ඔමේගා වර්ගයට ඔමේගා වර්ග කැපුණම A ගේ කේන්ද්‍ර අபிසාරී ත්වරණය B ගේ කේන්ද්‍ර අபிසාරී ත්වරණයට දරන අනුපාතය සමාන වෙනවා RA බෙදීම RB. ඔක තමයි උත්තරය. හොඳයි අපි 6 වෙනි ගාන තමයි හදන්න යන්නේ. ඉස්සලා කියව ගමු. ටිකක් දිග ගානක්. ඒකින්ද අපි හිමින් සැරේ තේරුම් ගමු. කියව ගමු. රූපයේ දක්වා ඇති පරිදි ප්‍රත්‍යස්ත තන්තුවක් මගේ ප්‍රත්‍යස්ත කියන්නේ ඇදෙන සුළු මේක ඇදෙන එකක්. හරි ඉලාස්ටික් වගේ ඇදෙනවා. තන්තුවක් මගින් අචල ලක්ෂයට සම්බන්ධ කර ඇති සෙල්ලම් කාර්යයක් අරය 2r වන තිරස් වෘත්තයක ගමන් කරයි. අපි මේ අවස්ථාව කියලා ගමු එක. ඒතර ඔන්න කාර් එක මම එහෙම රවුම බෝලයක් විදියට අඳින්න. එතකොට එයා තන්තුවේ ගැට ගහලා මෙහෙම කරකවනවා. එතකොට එයාලා කියනවා මේකේ අරය 2r කියලා. ඊට පස්සේ කියනවා ප්‍රත්‍යස්ත තන්තුවේ නොඇදූ ආරම්භක දිග r. ඒ කියන්නේ මේකේ මුලින් තිබ්බ දිග r ලු. කැරකෙන්න කලින් තිබ්බේ r දිගක්. කරකද්දි ඇදෙන හින්දා තමයි මේකේ අරය දිග 2r දක්වා වැඩි වුනේ. ඒතර කොච්චර දිගක් අමතරව ඇදුනද? මම ඇදිච්ච දිග x කියලා ගත්තොත් මෙතනදී අමතරව ඇදිච්ච දිග කීයද? දැන් කැරකෙද්දි දිග 2r කලින් තිබ්බේ r දිගකින්ද ඇදිච්ච දිග එනවා r කියලා. අපි ඔකට විතතිය කියලා කියනවා. විතතිය ගැන අපි ඉගෙන ගත්තා ශක්ති සංචිතිය පාඩමේ. ශක්තිය පාඩමේ. ඒතකොට මේ අවස්ථාවේ විතතිය r ඇදිච්ච දිග r. එතකොට මෙයාලා කියන මේ අවස්ථාවේ භ්‍රමණ කාලාවර්තය t. කාලාවර්තය t. එතකොට ළමයි මෙතන අපි පොඩි දෙයක් තේරුම් ගන්න ඕන. දැන් මේ තන්තුවේ ආතතියක් ඇති වෙනවානේ. ආතතිය මන් t1 කියලා ගත්තොත් මේ t1 අපිට හොයන්න පුළුවන්. t1 සමාන වෙනවා k වාරයක් r ට. නැත්නම් k වාරයක් x ට. අයි මේ මතකද f සමානයි kx කියලා සමීකරණයක් අපි ගාව තියෙනවා. ඒකෙන් තමයි මේ සම්බන්ධය ගත්තේ. එහෙනම් t1 එනවා කීයද? k වාරයක් ඇදිච්ච දිගනේ x කියන්නේ විතතියනේ. විතතිය කීයද? r කියලා අපි හොයාගත්තා. පොඩ්ඩක් ඕක අපි මතක තියාගන්න ඕන පළවෙනි අවස්ථාවේ තන්තුවේ ආතතිය.
k වාරයක් r කියලා ලියන්න පුළුවන්. දැන් දෙවෙනි අවස්ථාව මොකද කියන්නේ? කාර්ය ඉන්පසු අරය 3r වන වෘත්තයක ගමන් කරන තෙක් වේගය වැඩි කරනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී එයාගේ අරය 3r. එහෙනම් දැන් වැඩි වෙච්ච දිග කීයද? x කියන එක. දැන් දිග 3r නොඇති දිග නිකන් තියෙන දිග r නේ. දැන් දිග වැඩි වෙලා තියෙනවා 2r ප්‍රමාණයකින්. දැන් විතතිය 2r. එතකොට මේ මොහොතෙත් මේකේ අලුත් කාලාවර්ත කියන ආවර්ත කාලය අහන්නේ. මම මේ ආවර්ත කාලේ t dash කියලා ගන්නම්. එතකොට t dash තමයි අපි හොයන්න ඕනේ කෙනා. මෙතන ආතතිය මොකද්ද? මම මේ ආතතිය t2 කියලා ගත්තොත් t2 හොයන්න පුළුවන්. කලින් වගේ තමයි k xk f සමානයි kx තමයි දැම්මේ. k m ලියමු. x කියන්නේ දැන් කීයද? 2i r. x වෙනකොට ලියන්න පුළුවන් 2i r. එතකොට දැන් ආත තියෙනවා 2i k r කියන. ඒකත් අපි මතක තියාගන්න ඕන. ඉතින් ළමයි ඉතුරු කොටසට ඔය කොටේ ඉඩමදි ගාන හදන්න මම අලුත් පිටුවකට යනවා. ඔයාලා වීඩියෝ එක නවත්තලා ওই ටික සම්පූර්ණ කරගෙන ඉන්න. නෝට් එකේ ඔය ටික ලියා ගන්න. ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න. කරලා අපි ඊට පස්සේ ඉතුරු ටිකට යන්න ගන්නවා. හොඳයි මම ඊළඟ පිටුවට යන්නම්. හරි. දැන් අපි අර කලින් හදපු ටිකත් ගත්තොත් මම ඒක ආයෙ ටික ඉක්මනට ඔය රූපය අඳින්නම්. අපිට ආවා මේ පළවෙනි අවස්ථාවනේ. මේ අවස්ථාවේ මෙයාගේ අරය 2r වෙන වෘත්තය කියන්නේ. එතකොට මෙයාගේ ආවර්ත කාලය t. එතකොට මෙයාගේ ආතතිය t1 කියලා ගත්තා. ඒකට අපි කලින් උත්තරයක් ආවා. t1 කියන්නේ මොකද්ද? t1 ට උත්තරයක් ආවා t1 සමානයි kr කියලා නේ ආවේ. හරි. එතකොට මෙයාගේ තත්ත්වය කොච්චරයි? ඒකේ අරේ 3r. එයාගේ ආවර්ත කාලය මම t dash කියලා ගන්නෙ. ඔය t dash තමයි අපි හොයන්න උත්සාහ කරන්නේ. දැන් ආතතිය t2 නම් ඒ t2ටත් අපි සමීකරණයක් කලින් හොයාගත්තා. t2 සමානයි 2i kr කියලා තමයි ආවේ. දෙවාරයක් kr. එතකොට මම පොඩි දත්ත දෙකක් ඔකට දාගන්නවා. මෙයාගේ කෝණික වේගය මම ගන්නම් ඔමේගා 1 කියලා. මෙයාගේ කෝණික ප්‍රවේගය මම ගන්නම් ඔමේගා 2 කියලා. දැන් මම සමීකරණ ලියමු. ලියන්න යන්නේ. මෙන්න මෙයාගේ කේන්ද්‍රයේ දෙසට f සමාන m මේ දාමු. කේන්ද්‍රයේ දෙසට සමාන m. f කියන්නේ මොකක්ද? දැන් මෙයා කේන්ද්‍රයේ දෙසට තියෙන බලය t1 නේ. ඒකට f වෙනකොට බලන්න යන්න පුළුවන් t1 ස්කන්ධය m ar ලියන්න පුළුවන්. කේන්ද්‍ර අභිසාරී ත්වරණයේ සමීකරණයක් තියෙනවා ළමයි. r ඔමේගා වර්ග. r කියන්නේ 2r ඔමේගා ලියන්න පුළුවන් ඔමේගා 1 වර්ග. ආදේශ කරමු. t1 වෙනුවට ලියන්න පුළුවන් kr නේ. kr සමානයි m 2r ඔමේගා ලියන්න පුළුවන් ළමයි. ඔමේගාට තියෙන 2i phi යට t කියලා සමීකරණයක්. 2i phi යට t නේ ආවර්ත කාලය. ඔමේගා වර්ග වෙනින්ද මේකත් වර්ග කරගන්න. ඔක පොඩ්ඩක් සුළු කරගමු. මෙතන නම් r කපා ගන්නත් පුළුවන් නේ. ඒතර k සමාන වෙනවා 2m වාරයක් වරහන් සුළු වර්ග කරාම 4i phi වර්ගයට t වර්ග කියලා ලැබෙනවා.
ඔක මම අංක 1 කියලා ලියා ගන්නම්. ඊට පස්සේ මෙන්න මෙයාටත් දාමු කේන්ද්‍රයේ දෙසට f සමානයි මේ. ඒක මම මේකට පහලින් ලියන්නම්. කේන්ද්‍රය දෙසට f සමානයි m යොදමු. f කියන්නේ මොකද්ද? t2. ස්කන්ධයේ m කේන්ද්‍රාභිසාරී ත්වරණය ලියන්න පුළුවන් r ඔමේගා වර්ග. r කියන්නේ 3r ඔමේගා 2 වර්ග. t2 දැන් හොයාගත්ත 2kr. එතකොට t2 ට ලියනවා 2kr සමානයි m 3r ඔමේගා ලියන්න පුළුවන් 2 යට t නෙවෙයි දැන් t ඩෑෂ් නේ. t ඩෑෂ් ගේ වර්ගය. එතකොට ඔන්න මෙතන r ට r කැපුවම 2k සමානයි 3m වාරයක් 4යි 5 වර්ගයට t ඩෑෂ් ගේ වර්ගය කියලා ලැබෙනවා. මගේ දෙවෙනි සමීකරණය. දැන් අපිට තියෙන්නේ දෙක එකෙන් බෙදමු. එතකොට ඔය ටික සුළු වෙලායි මම ලියනවා 2 බෙදීම 1. එතකොට 2 යනවා 2k. වම් පැත්තේ එකට තියෙනවා k. දකුණු පැත්තේ 3m 4i 5 වර්ගයට t ඩෑෂ් වර්ග. 3m 4i 5 වර්ගයට t ඩෑෂ් ගේ වර්ගය. වාරයක් එකෙන් බෙදනවා කියන්නේ උඩ යට මාරු කරලා වැඩි කරන්න ඕනේ. එතකොට මේ පදේ උඩ යට මාරු වෙලා වැඩි වෙන්න ඕනේ. එතකොට t වර්ග බෙදීම 2m වාරයක් 4i 5 වර්ග. හොඳයි. මේක ලිප්ටස් සුළු කරගමු. 4i 5 වර්ගයට 4i 5 වර්ග කැපෙනවා m ට m කැපෙනවා k ට k කැපෙනවා. එතකොට t ඩෑෂ් වර්ග උක්ත කරගන්න මොකද අපි ඒක හොයන්න ඕන. t ඩෑෂ් වර්ග සමානයි 3t වර්ගයට මේ දෙකත් මෙතනට ආවම දෙවරක් දෙක 4යි. t ඩෑෂ් එනවා වර්ගයේ අයින් කරන වර්ගමූල ගත්තොත් මූල 3යි t යට 4 වර්ගමූලය 2යි. ඔන්න ළමයි අපේ උත්තරේ. නෝට් එකට එකතු කරගන්න. හරි. අපි 7 වෙනි ගාන සාකච්ඡා කරමු. කියවගමු. අංශුවක් අරය 10 මීටර වූ වෘත්තාකාර පථයක ගමන් කරයි. එක් මොහොතකදී අංශුවේ වේගය 10යි ms ශ්‍රේණියක වෙනවා. එතකොට මේ වෘත්තාකාර පථයේ අරය ගානේ කියනවා මීටර් 10යි. එතකොට මේ අංශුවේ වේගෙත් ගානේ කියනවා කියන ස්පර්ශීය වේගය කියනවා 10 ms ශ්‍රේණියකයි. ඊට පස්සේ කියනවා එම වේගය 10 ms ශ්‍රේණ දෙකක ශීඝ්‍රතාවයකින් වැඩි වෙනවා. කියන්නේ ස්පර්ශීය වේගයේ වැඩි වෙන ශීඝ්‍රතාව 10 ms ශ්‍රේණ දෙක. ඒ කියන්නේ ස්පර්ශීය ත්වරණය තියනවලු. මේ ස්පර්ශීය ප්‍රවේගයේ දිශාවටම තමයි ඒක තියෙන්නේ. කීයද? 10 ms ශ්‍රේණ දෙකයි. ඊට පස්සේ කියනවා එම මොහොතේදී අංශුවේ ප්‍රවේග දෛශිකයයි සංප්‍රයුක්ත ත්වරණ දෛශිකයයි අතර කෝණය. සංප්‍රයුක්ත ත්වරණ දෛශිකය. දැන් ත්වරණය මේක නෙවෙයි. මේක විතරක් නෙවෙයි. මොකද මේ වෘත්ත චලිතයක යෙදෙන වස්තුවක් හින්දා කේන්ද්‍රාභිසාරී ත්වරණයකුත් තියෙනවා. ඒතකොට කේන්ද්‍රාභිසාරී ත්වරණයේ තියෙන වස්තුවේ කේන්ද්‍රය දෙසට. එතකොට කේන්ද්‍රාභිසාරී ත්වරණය මම AR කියලා ගත්තොත් මෙයාගේ කේන්ද්‍රාභිසාරී ත්වරණය අපිට හොයන්න පුළුවන්. ඉතින් මම පැත්තට ඒක හොයන්නම්. අපිට දාන්න පුළුවන් කේන්ද්‍රාභිසාරී ත්වරණය හොයන්න v වර්ගයට r සමීකරණය. එතකොට v කියන්නේ කීයද? 10යි.
එතකොට v වර්ගයෙන් 10 වර්ගය r කියන්නේ කීයද 10. එතකොට කේන්ද්‍ර අபிසාරී ත්වරණය ලැබෙනවා 10යි ms ඍණ 2. කියන්නේ කේන්ද්‍ර අபிසාරී ත්වරණය මම මේකේ ලකුණු කළොත් මෙතනින් ඉහළට කේන්ද්‍රයේ දෙසට තියෙනවා 10යි ms ඍණ 2ක්. එතන මේ ආයේ කේන්ද්‍ර අபிසාරී ත්වරණය. එතන මෙතන තියෙන ස්පර්ශීය ත්වරණය. එතන මේ 10 ms ඍණ කියන්නේ වේගය. එතකොට දැන් මේ සංප්‍රයුක්ත ත්වරණ දෛශිකය හොයා ගන්න ඕන. ඒක දැන් හරි ලේසියි. දැන් එයි. සංප්‍රයුක්ත ත්වරණය කියන්නේ මොකක්ද මේ? ස්පර්ශීය ත්වරණයේ කේන්ද්‍ර අபிසාරී ත්වරණයේ සංප්‍රයුක්තය. දැන් බලන්නකෝ. ස්පර්ශීය ත්වරණය 10යි. කේන්ද්‍ර අபிසාරී ත්වරණයත් 10යි. එහෙනම් මේ දෙන්නගේ සංප්‍රයුක්තය මේ දෙන්නගේ හරි මැදින් තියෙන්න ඕනේ. එතකොට මේ දෛශික දෙක සමානයි. ලම්බක හින්දා මේ කෝණයේ අංශක 45ක් වෙන්නත් ඕන. එතකොට දැන් අහන්නේ එතකොට මේ සංප්‍රයුක්ත ත්වරණය මම මේක A කියලා ගන්නම්. මෙතනත් A තියෙනවානේ. AT කියලා ගන්න. එතකොට ඔක තමයි සංප්‍රයුක්ත ත්වරණය. එතකොට මේ සංප්‍රයුක්ත ත්වරණය වුණා හොයන්නත් පුළුවන් කොහොමද? AT කියන එක සමාන වෙනවා. දැන් මේ දෙන්නගේ සංප්‍රයුක්තය ලම්බකයිනේ. ලම්බක නම් කොහොමද සංප්‍රයුක්ත වෙන්නේ? වර්ග කරලා එකතු කරලා වර්ගමූලය. ඔක සුළු කරාම 10 මූල 2ක් එයි. දැන් මෙහෙම ගාන හදන්න මේව අවශ්‍ය නැහැ. හොඳයි මම මේ නිකන් අමතර දේවල් සංප්‍රයුක්ත හොයන විදිය කිව්වේ. හෙව්වොත් 10 මූල 2යි. එතකොට දැන් යාලා අහන්නේ ප්‍රවේග දෛශිකය. ප්‍රවේග දෛශිකය කියන්නේ මෙයා. සංප්‍රයුක්ත ත්වරණ දෛශිකය. මෙන්න මෙයා. ඔන්න ඔය දෙක අතර කෝණي තමයි අහන්නේ. කීයද කෝණේ? මම මෙතන කලින් ලකුණු කරා අංශක 45. මොකද මේ දෙන්න අතර කෝණේ අංශක 45යි. එතකොට අපිට ඕන උත්තර එනවා අංශක 45යි කියලා. අපි දැන් 9 වෙනි ගාන හදන්න යන්නේ. බලමු. මොකද්ද කියන්නේ? රූපෙකුත් දීලා දෙනවා. සමාන ස්කන්ධ සහිත කුඩා වස්තු දෙකක්. BC නම් සැහැල්ලු තන්තුවකින් එකිනෙකට සම්බන්ධ කරලා ඇත. ඒ කියන්නේ මේ B වල වස්තුවක් තියෙනවා, C වලත් වස්තුවක් තියෙනවා. ඒ BC තන්තුවෙන් සම්බන්ධ කරලා දෙනවා B සහ C. ඊට පස්සේ AB කියලා තවත් තන්තුවක් මගින් A නම් අචල ලක්ෂයකට සම්බන්ධ කරලා තියෙනවා. ඒතර මේකත් තන්තුවක්. AB කියන්නේ තන්තුව. B කියන්නේ වස්තුවක්. BC කියන්නේ තන්තුවක්. ආපහු C කියන්නේ වස්තුවක්. ඊට පස්සේ ස්කන්ධ දෙකයින් පසු අරයන් R සහ 2R වූ තිරස් වෘත්තාකාර පතවල සමාන කෝණික වේගයෙන් චලිත වීමට සලස්වනු ලබන්නේ A, B සහ C සෑම විටම එකම සරල රේඛාවක් මත පිහිටන ආකාරය. ඊට පස්සේ මෙතනින් ගැට ගහලා මේක කරකවනවා. ඒතකොට මේ පද්ධතිය ඔන්න ඕල් චලිතේ යෙදෙනවා. ඒ යෙදෙද්දී මේ A, B සහ C එකම රේඛාවේ තියෙනවා. තේරෙනවද? කියන්නේ එකටම ඉන්නේ. එහෙනම් ගත්තොත් A, B, C. මේ තව ටිකකින් බැලුවත් A, B, C. ඔන්න ඔය විදිහට A, B, C එකම රේඛාවේ ඉන්නවා. ඒකෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ තුන් දෙනාගේම කෝණික ප්‍රවේග දෙන්නගේම B හා C ගේ කෝණික ප්‍රවේග සමානයි. මොකද B වටයක් ගිහිල්ලා ඉද්දී C වටයක් ගිහිල්ලා එනවා. ඒකට එකම කෝණික වේගෙන් චලිත වෙන්න ඕන. එතකොට එයාලා අහන්නේ මේ T1 සහ T2 අතර සම්බන්ධතාවයක් අහන්නේ. අර බහු වර්ණ පහ මම මේකේ දාලා නැහැ. මේ ඉඩමදි වෙන හින්දා ඔයාලා ගාව ගාන තියෙන හින්දා ඔයාලට එකෙන් බලා ගන්න පුළුවන්. හොඳයි ළමයි. දැන් ගාන තේරුම් ගත්තා. මම ඊළඟ පිටුවට යන්නම්. ඒ රූපෙම තමයි මෙතන තියෙන්නේ. අපි තේරුම් ගත්තා ඉස්සෙල්ලා මේ කෝණික ප්‍රවේග තුන් දෙනාගේම සමානයි කියලානේ. කෝණික ප්‍රවේගය මම ගන්නම්. තුන් දෙනාගේම ඔමේගා කියලා ගමුකෝ. ඊට පස්සේ එතකොට B ගෙත් ඔමේගා තේරෙනවද? B වස්තුවේ කෝණික ප්‍රවේගයත් ඔමේගා. C වස්තුවේ කෝණික ප්‍රවේගයත් ඔමේගා. දැන් මම කරන්නේ කේන්ද්‍රයේ දෙසට F සමාන m දාන්න යන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා ලියන්න.
කේන්ද්‍රය දෙසට මොකක්ද දාන්නේ F සමානයි m. හරි. දැන් අපි එන ඉස්සෙල්ලා මේ B වස්තුවට දාමු. B වස්තුවට තමයි දැන් සමීකරණ ඉස්සෙල්ලාම දාන්නේ B ට. මොකද්ද B ගේ කේන්ද්‍රයේ දෙසට තියෙන බලය F මොකද්ද? කේන්ද්‍රයේ දෙසට T2 කියලා තියෙනවා නේද? T2 තියෙනවා. කේන්ද්‍රයෙන් ඉවතට තියෙනවා T1. එහෙනම් B මත කේන්ද්‍රයේ දෙසට තියෙන සම්ප්‍රයුක්තිය මොකද්ද? T2 ඍණ T1. එහෙනම් B ට දාන්න පුළුවන් T2 ඍණ T1 සමානයි m. කේන්ද්‍රාභිසාරී ත්වරණය මත ලියන්න පුළුවන් r ඔමේගා වර්ග. r කියන්නේ මොකද්ද? දැන් B ට තියෙන දුර අරය ඒක r නේ. B ටනේ අපි සමීකරණය දාන්නේ. ඒතර අරය r ඔමේගා වර්ගය. ඔක අපේ පළවෙනි සමීකරණය. දැන් C ට දාමු. මොකද C ගේ කේන්ද්‍රය දෙසට තියෙන බලය? මේ C මත ක්‍රියා කරන බලයකට තියෙන මේක විතරයි. T1 විතරයි. එහෙනම් C ගේ F ට දාන්න වෙන්නේ T1 විතරයි. ස්කන්ධය m ගාන කියනවා ස්කන්ධ සමානයි. අරය කීයද? C ගේ පතේට තියෙන අරය මේ මුළු දිග 2r. 2r ඔමේගා වර්ග. ඔක අපේ දෙවෙනි සමීකරණය. දැන් එක බෙදමු දෙකෙන්. එතකොට T2 ඍණ T1 බෙදීම T1 සමානයි m r ඔමේගා වර්ග බෙදීම m 2r ඔමේගා වර්ග කියලා ලැබෙනවා. දැන් පොඩ්ඩක් සුළු කරගත්තම වැඩේ හරි. m ට m කැපෙනවා r ඔමේගා වර්ගට r ඔමේගා වර්ග කැපෙනවා. මෙතන දෙකක් විතරක් එකතු වෙනවා. හරස් කුන්තිය දාගන්න 2 T2 ඍණ 2 T1 සමානයි T1. તો 2 T2 සමානයි 3 T1 කියලා එනවා. T2 සමානයි 3ට 2 T1 කියලා ලැබෙනවා. මේක තමයි උත්තරේ. හොඳයි. 11 වෙනි ගාන. රූපයේ පෙන්වා ඇති පරිදි අංශුවක් නියත v වේගයකින් වෘත්තයක් ඔස්සේ ගමන් කරයි. p හා q ලක්ෂ අතර අංශුවේ ප්‍රවේග වෙනසේ විශාලත්වය වන්නේ. එතකොට පොඩ්ඩක් ඔයාලගේ ටියුට් එකේ තියෙන රූපයම තමයි මම පොඩ්ඩක් ඒක වෙනස් කරලා අඳ ගන්නම්. වෙනස් කරලා කියන්නේ අර ඒකේ අර p සහ q ලක්ෂ දෙක තියෙන මෙන්න මෙතනයි වගේනේ. මම ඒක p ලක්ෂයේ මේ යටින් ඇඳ ගන්නවා. හොඳයි. ඒකට p ලක්ෂය මම මේ පහලින් ඇඳ ගත්තා. ඔයාලට කියලා දෙන්න ලේසියි එතකොට. හොඳයි. මේක p ලක්ෂය. එතකොට p ලක්ෂයේදී එයාට තියෙන v වේගයක්. ඊට පස්සේ q ලක්ෂයත් මෙන්න මේ හැටියෙන් වගේ ඇඳ ගන්නම්කෝ. මේක q ලක්ෂය. q ලක්ෂයේදීත් එයාගේ වේගය v. හැබැයි අර දිශාවටනේ. හැබැයි ළමයි මේ විශාලත්ව සමාන වුණාට මේ දෙන්නගේ දිශා වෙනස්. මේ කොනේ 40යි කියලා ගන්න කියනවා. ඉතින් ළමයි මම මේක වේගය v1 කියලා ගන්න දෛශිකය. ඒකේ විශාලත්වයේ v ට සමානයි. මේ ප්‍රවේග දෛශිකය v2 කියලා ගන්න. ඒකේ විශාලත්වය v ට සමානයි. දැන් මේ අපෙන් අහන්නේ මොකක්ද අහන්නේ අපෙන්? අපෙන් අහන්නේ මේ ප්‍රවේග වෙනස. ඒ කියන්නේ v2 ඍණ v1 ගේ විශාලත්වය මොකක්ද කියලා තමයි අහන්නේ. ප්‍රවේග වෙනසෙහි විශාලත්වය. ඉතින් මම මේ වගේ වැඩක් කරනවා. මම කරනවා මෙන්න මේ දෛශිකය පොඩ්ඩක් පස්සට දික් කරනවා. එතකොට මෙන්න මේ කෝණය අපිට හොයාගන්න පුළුවන්. අර කේන්ද්‍රාභිසාරී ත්වරණය හොයන ඔප්පු කිරීමේදීත් ඔය වගේ එකක් කරා. මතක නැත්නම් ඒක නෝට් එක බලන්න. මේක 40 නම් මෙන්න මේ කෝණෙත්
40 අපිට ඒක ජ්‍යාමිතියෙන් ඔප්පු කරන්න පුළුවන්. ඔයාලට තේරෙන්නේ නැති මේ ඔක්කොම මේ පාද හතරක බහුවශ්‍රයන්නේ තියෙන්නේ. ඒ උඩ අභ්‍යන්තර කෝණ වල එකතු 360ක් වෙන්න ඕන. මේ කෝණය 90යි මේ කෝණය 90. එතකොට මේ කෝණ දෙකට 180ක් අයින් වෙනවා. ඒ කියන්නේ මේ කෝණේ මේ කෝණය එකතු 360ක්. නෙවෙයි එතකොට 180ක් වෙන්න ඕන. එතකොට මේක 40 නම් 180න් 40ක් ගියාම වෙනවා මේ කෝණය 140 වෙනවා. එතකොට ආපහු 180න් මේ 140 ගියාම මේ කෝණය 40ක් වෙනවා. එතකොට ඔය වගේ ජ්‍යාමිතියෙන් අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ කෝණ අංශක 40යි කියලා. දැන් මම පොඩ්ඩක් මේ V1 දෛශිකය අඳින්නම් මේ පැත්තකින්. ටිකක් ලොකුවට අඳගමු. V1 දෛශිකය. එතකොට ඒකේ ප්‍රවේගය V1 කිව්වට ඒකේ විශාලත්වය V ට සමානයි. ඒකට අංශක 40ක් ආනතයි මේ V2 එකනේ. එහෙනම් මම මෙතනින් අඳ ගන්නවා V1 ට අංශක 40ක් ආනතව V2. ඒතර විශාලත්ව සමාන හින්දා මේ දෙන්නගේ දිශාත් දිගවලුත් සමාන වෙන්න ඕන. එතකොට මේක V2 දෛශිකය. ඒක V2. ඒක විශාලත්වයේ ඒකේ V ට සමානයි. දැන් මේ කෝණේ අංශක 40ක් වෙන්න ඕන. ඔයාලට මතකද දන්නේ නැහැ දෛශික පාඩමේ අපි කරා මේ වගේ දෛශික දෙක අන්තරය මෙන්න මේ පාදෙන් දෙනවා. මතක නැත්නම් දෛශික නෝට් එක බලන්න. මේ දෛශිකයෙන් දෙනවා අන්තරය. කියන්නේ V2 රින V1 මෙන්න මේකෙන් දෙනවා. මෙන්න මේ රතු පාට ඇඳපු රේඛාවේ දිගෙන් දෙනවා. ඉතින් දැන් පොඩි නිර්මාණයක් කරලා ඔකේ දිග හොයාගන්න තමයි තියෙන්නේ. මම ඉතින් කරන්නේ මෙන්න මේක දැන් සමදීපාද ත්‍රිකෝණයක්. මේක V මේ පාදෙත් V. ඉස්සරහින් තියෙන පාදයට ලම්බකයක් ගන්නවා. ලම්බකයක් ගන්නවා. ඒතර අපි දන්නවා මේ පාදය සමච්ඡේදනය වෙනවා. මේ දිග x නම් මම මේ දිගත් x කියලා ගන්නම්. එතකොට ඒ වගේ මේ කෝණයත් සමච්ඡේදනය වෙනවා. මේ කෝණය අංශක 40 බෙදෙනවා අංශක 20යි. අංශක 20යි විදිහට බෙදෙනවා. එතකොට V2 රින V1 කියන්නේ කීයද? 2x නේ. x ධන x තමයි V2 රින V1 කියන්නේ. එහෙනම් දැන් V2 රින V1 හොයාගන්න බලමු. සමානයි 2x. x කියන්නේ මොකද්ද? මේ ඍජු කෝණී ත්‍රිකෝණය ගත්තොත් x කියන එක එනවා v sin 20ට. ඒක උත්තර එනවා 2v sin 20. ඔයාලට sin 20 ආපෙට තේරුම් නැත්නම් මම මේ පැත්තකින් ඕනනම් කරලා පෙන්නන්නම්. චුට්ට sin 20 හොයන්න බලන්න. sin 20 කියන්නේ මොකද්ද මේ ත්‍රිකෝණේ? සම්මුඛ පාදය x බෙදීම කර්ණය කීයද? කර්ණය v නේ. එතකොට ඔකෙන් x සුක්ත කරාම එනවා v sin 20යි. එතකොට එතන v sin 20 තමයි මම මේ x වෙනුවට මෙතනට ආදේශ කරේ. අර දෙගුණයක් ඉඳ ඉස්සරහ දෙකේ ඉලක්කම් තියෙන ඉඳ දෙවාරයක් v sin 20 කියලා එනවා. ඕක තමයි ළමයි උත්තරේ. හරි ළමයි. 12 වෙනි ගාන හදමු. කියව ගමු. රූපකුත් දීලා තියෙනවා ඒ ගානට. එහි අක්ෂය වටා කරකැවෙන අරය 10.3 මීටර වන අභ්‍යවකාශ ජනාවාසයක්. එතන මේ අභ්‍යවකාශ ජනාවාසයේ අරය දීලා තියෙනවා 10.3 මීටර. කියන්නේ කිලෝමීටරයක්. කිලෝමීටරයක අරයක් තියෙන අභ්‍යවකාශ ජනාවාසයක් දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා අභ්‍යවකාශ ජනාවාසයේ බිම මත සිටගෙන සිටින ගගනගාමියෙකුගේ පාද මතට දැනෙන තෙරපුම. එතන අපි හිතුව මේ ඉන්නේ මිනිහෙක්. අභ්‍යවකාශ ගාමියෙක් ඉන්නවලු. එයාගේ පාද මතට දැනෙන තෙරපුම. ඔය කියන්නේ මෙයා මත ක්‍රියා කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. අපි ආර් කියලා. දැන් තෙරපුම පෘථිවිය මතදී ඔහුගේ බරට සමාන වීම සඳහා. ඒ කියන්නේ R සමාන වෙන්න ඕන පෘථිවියේදීයාගේ බරට. බර අපි mg කියන්නේ mg ට සමාන වෙන්න ඕන. එහෙම වෙන්න නම් මේක කොච්චර කෝණික ප්‍රවේගයකින් කැරකෙන්න ඕනද කියලා.
එතකොට මෙතන දැන් මිනිහාගේ බර අඳින්න ඕනේ නැහැ. ඇයි? මෙයා ඉන්නේ අභ්‍යවකාශයේ. අභ්‍යවකාශයේදී ගුරුත්වාකර්ෂණ බලයක් නැහැ. එතකොට බරක් නැහැ. කකුල් දෙක මේ අභ්‍යවකාශ ජනාවාශයේ ස්පර්ශ වෙන හින්දා අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා. එයාලා කියනවා ඒක සමාන වෙන්න ඕන කියලා mg ට. මිසක් අර පහළට බර එහෙම අඳින්න යන්න එපා. මොකද අභ්‍යවකාශයේ එහෙම බරක් ක්‍රියා කරන්නේ නැහැ ගුරුත්වාකර්ෂණයක් නැති හින්දා. දැන් ඉතින් ඔන්න සිද්ධිය හරි කේන්ද්‍රයේ දෙසට F සමාන m දාමු. කේන්ද්‍රය දෙසට F සමානයි m. හරි. මොකද්ද කේන්ද්‍රය දෙසේ තියෙන බලය R නේ. අභිලම්බ ප්‍රතික්‍රියාවක් තමයි තියෙන්නේ. ස්කන්ධය m. කේන්ද්‍ර විසාරී ත්වරණයට අපි දාමු R ඔමේගා වර්ග කියන සමීකරණය. එතන අපි දන්න අභිලම්බ ප්‍රතික්‍රියාව සමාන වෙන්න ඕන බරට. පෘථිවිය මතදී බරට. ඒ කියන්නේ mg ට R වෙන කියන්න පුළුවන් mg mr ඔමේගා වර්ග. m කැපෙනවා. ඔමේගා තමයි දැන් අහන්නේ. ඉතින් ඔමේගා උක්ත කරගනිමුකෝ. ඔමේගා එනවා g බෙදීම r ගේ වර්ගමූලය. දැන් ආදේශ කරමු. g කියන්නේ 10යි. r කියන්නේ 10 3යි. වර්ගමූලය. 1යට නේද? බිඳුවක් කැපුණ 1යට 100ක් එන්නේ වර්ගමූලය. එතන 1යට 10ක් එනවා මේකට. ඒත් අපිට ලැබෙනවා මේක සමානයි 0.1යි තත්පරයට රේඩියන් කියන. අන්න ළමයි අපේ උත්තරේ ලැබුණා. 13 වෙනි ගාන. මම හදපු ගණන් එක බලද්දී ඔක ඉතර අමාරු ගණන් නෙවෙයි ළමයි. හේතු අවලම්බයක් තියෙන්නේ. එයාගේ ස්කන්ධය ගානෙම කියලා දීලා තියෙනවා. මම ඒක චුට්ටක් මේ රූපේ පොඩ්ඩක් පැහැදිලි මදි. නේද? ස්කන්ධයම කියලා දීලා තියෙනවා. එතකොට මෙතන වස්තුවක් තියෙනවා. නූලේ දිග එල්ලු තන්තුව L දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂ්‍යය O කියලා තියෙනවා. O ලක්ෂ්‍යය තමයි තන්තුව ගැට ගහලා තියෙන්නේ. මෙන්න මේ කෝණේ θ කියලා දීලා තියෙනවා. සිරසත් එක්ක හදන කෝණේ. මේ කෝණේ θ. එතකොට ළමයි මේක තමයි වෘත්තයේ කේන්ද්‍රය, වෘත්ත චලිතයේ කේන්ද්‍රය. ආරේ මම R කියලා ගන්නම්. ඔගේ R හොයා ගන්න වෙනවා. R හොයා ගන්න පුළුවන් එකපාර හිතින් ගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. එහෙම නැත්නම් මෙතන මේ ඍජුකෝණීය ත්‍රිකෝණයක් නේ තියෙන්නේ මෙතන. එතකොට ඔකේ පොඩ්ඩක් sin θ බලන්නකෝ. sin θ සමාන වෙනවා සම්මුඛ පාදයේ R කර්ණය L නේ. එතකොට R හොයා ගන්න පුළුවන් එකපාරම L sin θ. ඔකට පස්සේ ඕන වෙනවා. ඒකෙන්ද අපි ඔක ඔහම ලියලා තියාගමු. ඊට පස්සේ දැන් මෙයා මත ක්‍රියා කරන බල ටික හොයාගමු. පහළට තියෙනවා බර g. තන්තුවේ ආතතිය තියෙනවා. ඒක t කියලා ගන්නම්. ඊට අමතරව මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය ඒක කීයද? මේ කෝණේ θ නම් මේ කෝණෙත් θ වෙනවා. හරි. දැන් කරන්න තියෙන්නේ නම් කේන්ද්‍රයේ දෙසට F සමාන m දා මේ වස්තුවේ. ලියනවා කේන්ද්‍රය දෙසට F සමානයි m. හරි. F කියන්නේ මොකද්ද? දැන් කේන්ද්‍රයේ දෙසට තියෙන බලය මොකද්ද? මේ ආතතියේ විභේදනයක් තියෙනවා කේන්ද්‍රයේ දෙසට. මොකද්ද? t මේ θ කෝණයෙන් ඉවතන විභේදනේ. එහෙනම් t sin θ. එහෙනම් F ට ලියන්න පුළුවන් t sin θ සමානයි m අපිට ගානේ වේගය කියන්නේ v තමයි අහන්නේ. තේරෙනවද? වේගය මොකද්ද කියලා අහන්නේ. එහෙනම් v තියෙන සමීකරණයක් දාමු කේන්ද්‍ර විසාරිතරණයට. අපි දාන v වර්ගයට r. ඒක පළවෙනි සමීකරණය. ඊට පස්සේ මට පුළුවන් ඉහළට බල පහළට සමාන කරන්න. ඉහළට තියෙනවා මොකද්ද? t cos θ කෝණේ පැත්තට.
ඉහළ ලියනවා t cos theta. පහළට තියෙන්නේ බර mg. kmg කියලා දානවා. ඔක මගේ දෙවෙනි සමීකරණය. දැන් එක බෙදමු දෙකෙන්. එතකොට t sin theta බෙදීම t cos theta mv වර්ගයට r බෙදීම mg. එතකොට m ටෙම් කැපෙනවා. t ට t කැපෙනවා. එතකොට sin theta බෙදීම cos theta කියන්නේ tan theta v වර්ගයට r වෙනුවට ලියන්න පුළුවන් මේ l sin theta කියලා. l sin theta. එතන g අකුරක් තියෙනවා ඒකත් මම ඕන මේ ඉස්සරහින් දාලා g. හරි දැන් v යුක්ත කරගන්න. එතකොට v සමාන වෙනවා lg sin theta tan theta v වර්ගය අයින් කරගන්න වර්ගමූලය දාන්න. ඔන්න අපිට උත්තරේ ලැබුණා. හරි අපි දැන් හදන්නේ 14 වෙනි ගාන. කියවගමු. පෘථුවිය වෙනස් කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනවා. ඒ කියන්නේ දැන් පෘථුවිය කැරකෙනවලු. එයා සාමාන්‍යයෙන් කැරකෙන වේගෙන් නෙවෙයි වෙනස් වේගෙන්. මොකක් හරි හේතුවක් හින්දා පෘථුවිය කැරකෙන වේගය වැඩි වෙලා. වන්නේ නම් පෘථුවිය නිරක්ෂයේ ලක්ෂයක්. නිරක්ෂය කියන්නේ මේ සමකය කියන එක. තබන ලද වස්තුවක් සඳහා බර ශුන්‍ය වීමට එම ලක්ෂයේ තිබිය යුතු වේගය. ඒ කියන්නේ අපි පෘථුවියේ ආරය r කියලා ගමු. මේ මොකක් හරි වස්තුවක් තිබ්බොත් එතකොට අපි දන්නවා එයා මත ක්‍රියා කරන බල මොනවාද? බර කේන්ද්‍රයේ දෙසට තියෙනවා mg. ඊට පස්සේ කේන්ද්‍රයෙන් ඉවතට තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. හරි මේ මොහොතේ මෙයාට අපි ගමු v වේගයක් තියෙනවා කියලා වේගය v. දැන් එතකොට එයාලා කියන අවශ්‍යතාවය මොකද්ද? දෘශ්‍ය බර ශුන්‍ය වීමට. ඒ කියන්නේ මෙයා තරාදියක් මත තිබ්බොත් තරාදි පාඨාංකයේ බිඳුවක් වෙනවා. අපි ඉගෙනගෙන තියෙන තරාදි පාඨාංකය කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. දෘශ්‍ය බර බිඳුවක් කියන්නේ මේ අභිලම්බ ප්‍රතික්‍රියාව බිඳුවක් වෙන්න ඕන කියන එක. එහෙම වෙන්න නම් මෙතනදී වේගය කීයද කියලා අහන්නේ. දැන් හරි ගාන තේරුම් අරගෙන ඉවරයි. ඉතින් ඔන්න ඔය සිද්ධියට සමීකරණයක් දාමු. ඉතින් අපි වෘත්තජාලයේ හැම එකෙම කරේ මොකද්ද? කේන්ද්‍රය දෙසට f සමාන m මේ දාපෙකනේ. එහෙනම් අපි ලියමු කේන්ද්‍රය දෙසට f සමානයි m. ආදේශ කරමු. f කියන්නේ mg ඍණ r නේ. mg ඍණ r තමයි f. ස්කන්ධයේ m කේන්ද්‍ර අபிසාරී ත්වරණය v වර්ගයට r. දැන් අපි ගන්න r බිඳුවයිනේ. නේ? ඇයි? දෘශ්‍ය බර ශුන්‍ය වෙන්න ඕන කියලා ගාන කියන්නේ. ඒතර r බිඳුව වෙන්න ඕන. v වර්ගයට r. එතකොට ඔන්න මේ ටෙම් කැපෙනවා. එතකොට g සමානයි v වර්ගයට r. එතකොට v කියන්නේ මූල gr. ආදේශ කරමු g කියන්නේ 10යි. r කියන අරේ දීලා තියෙනවා 6.4 වැඩි කිරීම 10 6යි. ඔක සුළු කරාම ළමයි v එනවා 8 වැඩි කිරීම 10 3යි ms ඍණ 1ක්. ඔන්න අපිට වේගය ලැබුණා. හොඳයි ළමයි 16 වෙනි ගාන. පොඩ්ඩක් කියවගමු. සැහැල්ලු සර්පිල දුන්නකට ස්ප්‍රින්ග් එකක්. එයාට තියෙනවා L නොයදි දිගක්. ඒ කියන්නේ අදින් නැතුව නිකන් තිබ්බොත් එයාගේ දිග L නොයදි. K දුරු නියතයක්. අපි දුරු නියතය දන්නවා. දුරු නියතයේ තියෙන සමීකරණයක් දන්නවා. මොකද F සමානයි kx කියන එක. දුරු නියතය.
ඊට කියන දුන්නේ එක් කෙලවරකට m ස්කන්ධ m වන. එතකොට මෙන්න වස්තුවක් තියෙනවා. ඒ වස්තුවේ ස්කන්ධ m ලු දාලා ඔක කාරකවනවානේ. එතකොට යාලා කියන ඔමේගා නියත කෝණික ප්‍රවේගයකින් කැරකෙනවලු. එතකොට මේකේ වේගය ඔමේගා ලු. මෙයාගේ ආරය r ලු. මෙලි. දුන්නේ ආරය. දැන් ඒ කියන්නේ දුන්නේ ඇදිලා. දුන්නේ දිග වැඩි වෙලා. කලින් L නොඇදි දිගක් තිබ්බට දැන් දිග R ලු. එතකොට වැඩි වෙච්ච දිග මොකද්ද? x කියන එක එනවා R වෙන L නේ. අලුත් දිගෙන් මුලින් තිබ්බ දිග අඩු කරාම වැඩි වෙච්ච දිග ලැබෙනවා. මොකද ඔක අපිට පස්සේ ඕන වෙනවා. එතකොට දැන් මෙතනදී දුන්න මගින් මෙයා මත ඇතුළට ආතති බලයක් ඇති කරනවානේ. ඒ බලය මම F කියලා ගත්තොත් ඔය F හොයාගන්නත් අපිට පුළුවන් kx දාලා. අපි ඒක ඊළඟ පිටුවට ගිහිල්ලා හදමු. මට පොඩ්ඩක් ගාන පැහැදිලි කරලා තමයි දෙන්න තමයි අවශ්‍ය උනේ. එතකොට මේ දුන්න මගින් වස්තුව මත කේන්ද්‍රය දෙසට යොදන බලයක් F. ඒක F සමාන kx දාලා හොයන්න පුළුවන්. x ට ලියන්න ඕනේ මොකද්ද? r ඍණ l. අයි x කියන්නේ වැඩි වෙච්ච දිග. කැරකෙද්දි තිබ්බ දිගෙන් අර නිකන් තියෙද්දි දිග නොඇදි දිග අඩු කරාම එනවා වැඩි වූ දිග. අපි විතතිය කියන එක එනවා. හොඳයි. මම ඊළඟ පිටුවට යන්නම් මේක පැහැදිලි කරලා දෙන්න ඉතුරු ටික. හරි. දැන් ඕකනේ අපේ රූපේනේ. එතකොට ආරය දැන් කැරගෙන ආරය r. මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමේගා. ස්කන්ධය m. නේ. එතකොට දුනු නියතේ ගාන කිව්වා k කියලා. ඒ වගේම අපි මේ වස්තුව මත දුන්න මගින් යෙදෙන බලය නේ කේන්ද්‍රය දෙසට බලයක් යෙදෙනවානේ. ඒ බලය අපි F කියලා ගමු. පේනව නේද යකෝ? F කියලා ගමු. එතකොට දැන් එහෙනම් අපි ගත්ත දත්ත ටික ලියාගමු. අපි f සමානයි kx කියලා දාලා ඕනනම් f හොයා ගන්න පුළුවන්. k ගානේ දීලා තියෙනවා k කියලා. x කියන්නේ කීයද? ඇදිච්ච දිග. r ගෙන් මුලින් තිබ්බ දිග අඩු වුණාම ලැබෙනවා ඇදිච්ච දිග. ඔන්න එතකොට අපි f හොයාගත්තා. දැන් එයාලා අහන්නේ මේ ඔමේගාට උත්තරයක් ගන්න කියලා. එහෙනම් අපි ඒක කරන්න තියෙන්නේ මොකද්ද? කේන්ද්‍රයේ දෙසට දාන්න f සමාන m. කේන්ද්‍රය දෙසට f සමානයි m දාන්න. එතකොට f කියන්නේ මේ f බලයම තමයි f ට ස්කන්ධය m කේන්ද්‍ර අபிසාරී ත්වරණයට ලියන්න පුළුවන් r ඔමේගා වර්ගනේ. මේ r කියන්නේ දැන් විතර වෘත්ත චලිතයේ දෙද්දි තියෙන r තමයි මෙතනට දාන්න ඕන. හරි f ට ලියන්න පුළුවන් k වාරයක් r නේ. k වාරයක් r නේ සමානයි m වාරයක් r ඔමේගා වර්ග. දැන් අපෙන් අහන්නේ ඔමේගා උක්ත කරගන්න. ඒකට ඔමේගා වර්ග උක්ත කරගත්තොත් එනවා k බෙදීම m r ඍණ l බෙදීම r. එහෙනම් ඔමේගා වර්ගමූලයෙන් ගන්න වර්ගයෙන් ගන්න වර්ගමූලය ගන්න. හරි. ඒක ළමයි ඔන්න අපේ උත්තරේ ලැබුණා.